समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनि राजस् सुनन्तु सग्ग मुक्खदं ධම්මස්සවෙන කාලෝ අයං භදන්තා ධම්මස්සවෙන කාලෝ අයං භදන්තා ධම්මස්සවෙන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා බුද්ධි සම්පන්න වාසනාවන්ත පින්නතුනි ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන සංඝනායක බේරික් ශාක්‍ය මුනි සම්බුද්ධ විහාරාධිපති ශාස්ත්‍රවේදී රාජකීය පඬිත දිගමඩුල්ලේ අපේ නායක හාමුදුරන් වහන්සේ ප්‍රදාන විහාරස්ථානයේ වැඩ වෙසෙන ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. අද ඇසලපුර පසළොස්වක පොහොය දවසේ අෂ්ටාංග සීලයෙහි සමාදන් වෙලා කාලය ගත කරන මේ පින්නතුන්ට අෂ්ටාංග සීලය කියලා කියන්නේ මොකක්ද? සීල සමාදානය කියලා කියන්නේ මොකක්ද? බුද්ධ ආගමේ උගන්වන මේ වැඩපිළිවෙල කුමක්ද කියලා කියන කරුණු කාරණා කිහිපයක් අද දවසේ ඔබට පැහැදිලි කරලා දෙන්නට මම උත්සාහ ගන්නවා. ඒක නිසාම নমස්කාර පටන් අරගෙන নমස්කාර කරලා ධර්ම දේශනාවට මාතෘකාවක් විශේෂයෙන් සඳහන් නොකොට ධර්ම දේශනාව ආරම්භ කළේ හිඳයි. අද ඇසල පුර පසළොස්වක පොහොය දවස. ඔබ දන්නවා අපේ ආගමික ශාසනික සමාජය තුළ සාම්ප්‍රදායිකව ජීවත් වෙන අපිට අලුත් විදිහට හිතන්න, අලුත් විදිහට කල්පනා කරන්න, අලුත් විදිහට විමසන්න ශ්‍රී සම්බුද්ධ ශාක්‍ය මුනීන්ද්‍රයන් වහන්සේගේ චරිතාපදානය තුලින් අපට අලුත් පූර්වාදර්ශයක් දුන්න දවස ඇසල පොහොය දවස. අද එබඳු උතුම් පුර පසළොස්වක පොහොය දවසක අෂ්ටාංග සීල සමාදානයේදීලා මේ විහාරස්ථානයේ ඔබ අද ආගමික ජීවිතයක් ගත කරනවා. අද ඔබ සීල සම්පන්න ජීවිතයක් ගත කරනවා. ප්‍රතිපත්තිමය පූජාවට නැඹුරු වෙලා ප්‍රතිපත්තිමය පූජාවෙන් බුදුරජාණන් වහන්සේ පූජා කරනවා. බුදුරජාණන් වහන්සේ
වඳින පුදන කෙනෙකුට උන්වහන්සේට වැඳුම් පිදුම් කරන්න පුළුවන් ක්‍රම දෙකක් බුදුදහමේ උගන්වලා තියෙනවානේ. එයින් එකක් තමයි ආමිෂ පූජා ක්‍රමය. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මල්, පහන්, සුවඳ දුම්, දැහැත්, ගිලන්පස, බෙහෙත් ද්‍රව්‍ය ආදී පුද පූජාවන්, ආහාර පාන ආදී පුද පූජාවන් අපි පිළියෙල කරගෙන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට පූජා කරලා වඳින පුදන ක්‍රමයට බුද්ධ ආගමේ උගන්වන්නේ ආමිෂ පූජා ක්‍රමය කියලා. ආමිෂ පූජා ක්‍රමය. අද උදෑසන සීල සමාදානයේ යෙදුන ඔබ ප්‍රතිපත්තිමය පූජාවෙනොත් බුදුරජාණන් වහන්සේට පුද පූජා කරනවා. මොකක්ද මේ ප්‍රතිපත්ති පූජාව කියලා කියන්නේ? ප්‍රතිපත්ති පූජාව කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ විසින් අපට දේශනා කරපු දහමක් තියෙනවා. දර්ශනයක් තියෙනවා. වැඩපිළිවෙලක් තිබෙනවා. ඒ වැඩපිළිවෙල, ඒ දහම, ඒ දර්ශනය අනුව තමන්ගේ ජීවිතය සරසා ගන්න එක. තමන්ගේ ජීවිතය සරසා ගන්න එකට කියන්නේ ප්‍රතිපත්ති පූජාව කියලා. කෙනෙක් ඒ ජීවිතය සරසා ගන්න විදි ක්‍රම තුනක් බුද්ධ ආගමේ උගන්වනවා. එන් එකක් තමයි හිත. හිත කියලා කියන්නේ තමන්ගේ හිත. තමන්ගේ හිත තමන් ළඟ තබා ගැනීම. තමන්ගේ හිත තමන්ට අවශ්‍ය විදිහට හසුරුවා ගැනීම. තමන්ගේ හිත සමාජ සංසිද්ධි සමග හසුරුවනකොට සමාජ හිතකාමී ලෙස, පුජ්‍යල හිතකාමී ලෙස හැසිරවීම. බුදුදහමේ උගන්වන හැටියට සිතෙන් කරන ක්‍රියා මනෝකම්ම හැටියටයි දක්වන්නේ. ඒ මනෝකම්ම සමාජයට යහපත් වෙන විදිහටත් තමන්ට යහපත් වෙන විදිහටත් හදාගන්න සෑම පුජ්‍යලයකටම බෑ. බෞද්ධ වුණ පමණින්මත් බෑ. බෞද්ධ වෙන්නත් ඕන, සිත සකස් කරගන්න උත්සාහ ගන්නත් ඕන. ඒ සිත තමන්ගේ යහපත සඳහා වගේම සමාජයේ යහපත සඳහා ප්‍රයෝජනවත් වන විදිහට හිතන්න ඕන. බුද්ධ ආගමේ උගන්වන්නේ ඒ වගේ සිතිවිලි වලට මනෝකම්ම කියලා. ඒ කියන්නේ කිසියම් කෙනෙකුට තමන්ගේ මනසින් යහපත් දේවල් සමාජයට දෙන්න පුළුවන්. උදාහරණයක් හැටියට දැන් මම මේ ධර්ම දේශනා කර ඉන්නකොට ඔය හැත්තෝ දැන් මන් දිහා බලාගෙනනේ ඉන්නේ. මගේ හිතට මම කේන්තියක් ගන්නවා. එතකොට කේන්තියක් ගත්තාම මගේ මූණෙන් ඒක පේනවා ඔබට. එතකොට බණ අහගෙන ඉන්න ඔබටත් හිතේ වික්ෂිප්ත භාවයක් ඇති වෙනවා. ඒ කියන්නේ මම නොමනාපය ඔබට දුන්නා කියන එක. තරහව ඔබට දුන්නා කියලා කියන එක. ඒ කියන්නේ යමක් දුන්නොත් ඒ දුන්න දෙයට අනුරූප දේ තමයි අපිට ලැබෙන්නේ. ඒ නිසා අපට සිද්ධ වෙනවා අපි හිතන සිතිවිලි පවා යම්කිසි ආකාරයක සකස් කරගන්න. සිතිවිලි වලට හඬක් නැහෙනේ. සිතිවිලි වලට හඬක් නැහැ. නමුත් ඒ හිතන සිතිවිල්ලට හඬක් එන්නේ වචනේ. සිතිවිල්ල භාෂාවට පරිවර්තනය කරලා ඒ භාෂාව හඬක් හැටියට එළියට දාන එකට කියන්නේ කතා කරනවා කියලා. කෙනෙක් කතා කරනවා. කෙනෙක් කතා කරනවා නම් එයා කතා කරන්නේ මොනවද පින්වත්නි? එයාට හිතෙන එක. හිතෙන දේවල් එයා කතා කරනවා. ඒක තමයි සාමාන්‍ය ක්‍රමය. අසාමාන්‍ය ක්‍රමයකුත් තියෙනවා. යමක් හිතුනහම හිතෙන දේ කියන්නේ නැතුව ඒක හංගගෙන වෙන දෙයක් කතා කරන. එහෙම අයත් ඉන්නවා. ඒගොල්ලන්ට අපි කියනවා වංචක. වංචක කියන වචනෙන් කතා කරනවා. වංචක ධර්ම, වංචක ක්‍රියා කියලා.
එතකොට වචනේ කතා කරනකොට ඒවට කියන්නේ වචී කම්ම කියලා. එතකොට මිනිස්සෙක් හැටියට තමන්ගේ හිතට එන සිද්ධි රඟපාලා පෙන්නන එකට කියන්නේ කාය කම්ම. කයින් වැඩ කරනවා. ඔබට හිතුනහම ඇවිදින්න ඔබ ඇවිදිනවා. ඔබට හිතුනහම වාඩි වෙන්න ඔබ වාඩි වෙනවා. ඔබට හිතුනහම කතා කරන්න ඔබ කතා කරනවා. එතකොට පින්වත්නි මිනිස්සෙක් හැටියට ගත කරන ජීවිතය තුළ අපි තුන් ආකාරයකින් අප තුළ තියෙන අදහස් අප සමාජයට දෙනවා. තුන් ආකාරයකින් අප තුළ තියෙන අදහස් අප සමාජයට දෙනවා. එන් එකක් තමයි සිතුවිලි හැටියට. අනිත් එක ශබ්ද තරංග හැටියට. අනිත් එක දෘශ්‍යමය සිද්ධි හැටියට. බුද්ධ ආගමේ ආගමික වචන වලින්ම මේවා කියන්නේ මනෝකම්ම, වචීකම්ම, කායකම්ම කියලා. එතකොට අද දවසේ ඔබ මේ තුන්දොරින් කරන ක්‍රියාවන් ක්‍රියාත්මක කරන්න අර වෙනදා ඔබට ලබා දීලා තිබුණ ලයිෆ් ටයිම් සිලබස් එක පංචශීලය ජීවිත කාලය පුරාම ගිහි කෙනෙකු විසින් ආරක්ෂා කර යුතු ප්‍රතිපත්ති මාලාව බුද්ධ ආගමේ උගන්වන වෙන ආගම්වල මෙහෙම එකක් නැහැ. වෙන ආගම්වල මේ වගේ ප්‍රතිපත්තියක් නැහැ. බුද්ධ ආගමේ කාරණා පහක් කියනවා. ඒවට කියන්නේ පංච සීලය කියලා. ඇතැම් අය කියන්නේ පන්සිල් පද පහ කියලා. ඒක වැරදි. සිල් පද පහ. එහෙම නැත්නම් පහ මුලට ගත්තාම පන්සිල්. පන්සිල් සමාදන් වෙච්ච කෙනෙකුට මාසයක් තුල පංචශීලයට අනුව පංචශීලය කියන ට්‍රැක් එකේ තමන්ගේ ජීවිතයත් සමාජමය ජීවිතයත් අරගෙන ගිහිපු කෙනෙකුට එක දවසක් දෙනවා. ඉස්සර දින 4ක් දුන්නා. දැන් එක දිනයක් දෙනවා. ඒ දිනේ තමයි පුරපසළොස්වක පොහොය. ඉස්සර දින 4ක් දුන්නා කියලා කිව්වේ පොහොය 4ටම සීල් සමාදන් වෙන නිසා මේ පුරපසළොස්වක පොහොය දවසේ අර 5 8ක් බවට පත් කරනවා. 5 8ක් බවට පත් කරනවා. ඒකට කියන්නේ අපි අෂ්ටාංග උපෝසත සීලය කියලා. අපේ සිංහල බෞද්ධ සමාජය තුළ තිබෙන විශිෂ්ටතම විශේෂ ඉගැන්වීමක් තමයි මේ අෂ්ටාංග සීලය කියලා කියන සංකල්පය. එතකොට පින්වත්නි මේ සිල් 8 සමාදන් වීම නෙවෙයි සීලය. දැන් ඒක අපි විස්තර කරගෙන යනවා. සිල් 8 සමාදන් වීම නෙවෙයි සීලය. මේ සිල් 8 කියලා කියන්නේ උදාහරණයක් හැටියට මම කිව්වොත් කිසියම් කෙනෙක් කුඹුරක් කරනවා. එහෙම නැත්නම් වගාවක් කරනවා. ඒ වගාව කරනකොට ඒ වගාව වෙනත් බාහිර උපද්‍රව වලින් ආරක්ෂා කර ගැනීම සඳහා වැටක් බඳිනවා. එතකොට ඔය බඳින වැට පමණක් වගාව කරන්න ප්‍රයෝජනවත්ද පින්වත්නි? නැහැ. එතකොට ඒ තමන් කරගෙන යන වගාව සරුසාර වගාවක් බවට පත් කර ගන්න නම් මේ වැට විතරක් ප්‍රයෝජනවත්ද? නැහැ. වැට නොබැඳ පුළුවන්ද? බෑ. අෂ්ටාංග සීලේ සමාදන් වෙනවා කියලා කියන්නේ අපි එදා දවසේ මේ සිද්ධ කරන පුණ්‍ය මහිමය අපි මනස නැමැති වගා බිම මනස නැමැති වගා බිමේ තුනුරුවන් නැමැති සරුසාර බීජ ඉන්දන්න පහසු වීම සඳහා අපි වැටක් බඳිනවා. ඒ වැටට කියන්නේ අෂ්ටාංග උපෝසත සීලය කියලා. ඒ කරුණු 8. දැන් අපි ඒ කරුණු 8 විස්තර කරන්න යන්නේ. ඊට පස්සේ අපි ඉදිරි කටයුතු තව විග්‍රහ කරගෙන යන්න. දැන් බලන්න පින්වත්නි අෂ්ටාංග සීලය හැදෙන හැටි. අපේ සමාජය තුළ තියෙනවා ගිහි කෙනෙකුට ජීවිතය පුරා හැමදාම රකින්නට කියලා පංචශීලය. ඊට පස්සේ අපේ තිබෙනවා පංචශීලයට අමතරව
පැවිදි බවට පත්වෙච්ච මහානකමට පත්වෙච්ච සාමණේර කෙනෙකුට දෙන දස සීලය. පංච සීලයේ තියෙනවා දස සීලයේ තියෙනවා. දස සීලයේ දෙන්නේ ගිහි ජීවිතය අතහැරලා මහාන වෙච්ච ස්වාමීන් වහන්සේ කෙනෙකුට. ඒ ස්වාමීන් වහන්සේ දස සීලය අනුව ජීවිතය සකස් කරගෙන ඉඳලා 20 වයස් සම්පූර්ණ වෙනකොට ඒ කරුණු ටික ලස්සනට කරා නම් එයාට ඊට වඩා ලොකු සීලයක් දෙනවා. ඒකට කියන්නේ උපසම්පදා සීලය කියලා. එතකොට පංචශීලය තුල තියෙන සීල්පද 5යි දස සීලය තුල තියෙන සීල්පද 10න් හතරකුයි අරගෙන අෂ්ටාංග සීලය බවට පත් කරනවා. දැන් ඔබ මම කියපු කාරණා ටික නිවැරදිව අහගෙන හිටියනම් ඔබට තේරෙන්න ඕන. ඔබට තේරෙනව ඇති සමහර විට පංචශීලයේ 5යි 10න් 4ක් අරගත්තාම 9යි කොහොමද මේක 8ක් වෙන්නේ කියලා. 8ක් වෙන හැටි තමයි මම මේ කියන්න හදන්නේ. 8ක් වෙන්නේ අර දස සීලයේ තුල තියෙනවා නච්ච ගීත වාදිත විසූක දස්සනා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා ශික්ෂාපදයක්. ඒ වගේම මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂණට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා සිල්පදයක්. මේ සිල්පද දෙක එකක් කරනවා. පළවෙනි එකේ සික්ඛාපදං සමාදියාමි කියන කොටස එඩිට් කරලා අනිත් එක සම්බන්ධ කරනවා. ඒ කියන්නේ දෙකක් එකක් කරනවා. දෙකක් එකක් කරාම පින්වත්නි ඒ එක ටිකක් දිගයි. එතකොට දැන් ඔබ අෂ්ටාංග සීලයේ සමාදන් වෙනකොට ඔබට මතක ඇති අද උදෑසන හාමුදුරුවෝ සීල් සමාදන් කරවනකොට ටිකක් දිග සීල් පදයක් ගත්තා. ඒක හුස්මත් අරගෙන ගත්ත සීල් පදයක් ගත්තා. අන්න ඒක. එතකොට බලන්න පංචශීලයේ 5න් තුන්වෙනි සීල් පදය සංශෝධනය කරනවා. අපි පංචශීලයේ තුන්වෙනි සීල් පදය කාමේ සුමිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලානේ පන්සිල් වල සමාදන් වෙන්නේ. කම්සුව, ජීවිත සැප, ලිංගික තෘප්තිය ඒවා කිසියම් සීමා සහිත විධිමත් ක්‍රමයකට සිද්ධ කරන්නට කියන අදිෂ්ඨානයක් ඇති කරගන්න. ඒක බුද්ධ ආගමේ උගන්වන විශේෂ කාරණාවක්. අද තියෙන මේ සමාජ රෝගවලට හොඳ ප්‍රතිකර්ම ක්‍රමයක්. ඒක වෙනම කතා කරන්න ඕන මාතෘකාවක්. සිත පාලනය දැන් මේ කාරණා ගත්තාම බුද්ධ ආගමේ ඒ සඳහා හොඳ අවස්ථාවක් ලබා දීලා තියෙනවා. බුද්ධ ආගමේ ඒව තහනම් කරලා නැහැ. නමුත් ඒවා නිවැරදිව කරන ක්‍රමයේ කොහොමද කියන එක තමයි මේ තුන්වෙනි සිල්පදෙන් කියන්නේ. එක සහකාරයකට සම්බන්ධ වෙන්න කියන එක. ඒ වගේම පුර 15ක පොහොව දවසේ අෂ්ටාංග සීලය සමාදන් වෙනකොට ඒ තමන්ගේ නීත්‍ය අනුකූල කෙනා එක්කවත් ඒව කරන්නේ නැහැ කියලා අපි වෙනත් සිල්පදයක් ගන්නවා. හැබැයි ඒක එදාට විතරයි. ගෙදර යනකොට අයින් කරගෙන යන්නේ. එදාට විතරයි. අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං සමාදිය. බ්‍රහ්මචාරී ජීවිතය. බඹසර රැකීම. ඒ වයින් ඈත් වීම. එදාට තමන්ගේ ගෙදර එක්කෙනා ගිලම්පස එකක් අරන් ආවත් අර වෙනද බලපු විදියට බලන්න යන්නේ. එදා ජීවිතේ තරමක් අවබෝධ පූර්වකව ඉන්නේ. හවස පන්සිල් සමාදන් වෙලා තමයි වැඩේ සෙටල් කරගන්නේ. එතකොට මේක පින්වත්නි මේ ආධ්‍යාත්මික ජීවිතයත් එක්ක සම්බන්ධ දෙයක්. මේ ආධ්‍යාත්මික ජීවිතයේ මනසත් එක්ක සම්බන්ධ දෙයක්. මනසයි හදවතයි දෙකේ එකතුවත් සමග සම්බන්ධ එකක්. ආධ්‍යාත්මය කියලා කියන්නේ මනසේ සහ හදවතේ එකතුවෙන් කරන යහපත් ක්‍රියා. අද දවසේ එතකොට ඔන්න එක වැටක් එක කණුවක් ඉන්දුවා පන්සිල් වල තිබිච්ච එකක් වෙනස් කරලා අපි ඉඳගත්තා. ඔළුවට ගත්තා. දැන් අද තීරුම් ගත්තා අද දවසේ
ඒකෙන් අයින් වෙලා තමයි මේ වැඩේට බහින්නේ. මොකද අද තුනුරුවන් ගැන හිතන දවස. අද තුනුරුවන්ගේ ಗುಣ ගැන හිතන දවස. අද තමන්ගේ ජීවිතය ගැන හිතන දවස. අද තමන්ගේ ජීවිතය සකස් කරගන්න වැඩපිළිවෙල දාගන්න දවස. අද දවසේ තමන් ජීවත් වෙන දවසේ ටයිම් ටේබල් එක හදාගන්න දවස. අද මනසට රිලැක්ස් දෙන දවස. අද බුද්ධ රත්නය ගැන හිතන මෙනෙහි කරන දවස. අද ධම්ම රත්නය ගැන මෙනෙහි කරන දවස. අද සංඝ රත්නය ගැන මෙනෙහි කරන දවස. අද ගමේ පන්සල ගැන මෙනෙහි කරන දවස. අද පොදු සමාජයට යහපත් දේවල් දීමට හිතන සැලසුම් කරන දවස. අෂ්ටාංග සීලය සමාදන් වෙච්ච දවස. අද දවස. එතකොට දැන් පංච සීලය ඔබ දන්න හින්දා මේ වෙනස් කර සිල්පදේ විතරක් මම පැහැදිලි කළා. ඊගාවට මම යන්න සූදානම් වෙන්නේ අර අලුතෙන් එකතු වෙන සිල්පද 3 විස්තර කරන්න. මොකද අපිට තියෙන කාලය බොහොම සීමිතයිනේ. අපි මේ පැයකට සීමා වෙලා මේ සිද්ධ කරන කාරණාව නිසා අපි අද දවසේ ඊතුරු සිල්පද 3 විස්තර කරගන්න තමයි මේ උත්සාහ ගන්න. පංචශීලයෙන් පස්සේ අපි සමාදන් වෙනවා පින්වත්නි ඔබට මතක ඇති විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා. විකාල කාල විකල කල කියන්නේ කාල කියලා කියන pāli වචනෙට සිංහලෙන් තේරුම දෙන්න පුළුවන් සුදුසු කාලය. සුදුසු වේලාව. නිවැරදි වේලාව. නිශ්චිත වේලාව. කාල. විකාල කියන්නේ නිවැරදි නොවන වේලාව. එහෙම නැත්නම් නුසුදුසු වේලාව. සුදුසු නැති වේලාව. විකාලය සුදුසු නැති වේලාවල් වල භෝජන කියලා කියන්නේ ආහාර ගැනීමනේ. භෝජනාගාරය කියලා කියන්නේ ආහාර තියෙන තැනනේ. භෝජනය විකාල භෝජනා නුසුදුසු වේලාවටත් ආහාර ගැනීමෙන් වේරමණී වැළකීම කියලා කියන සික්ඛාපදං ශික්ෂාපදයේ සමාදන් වෙමි කියන එකයි. ඒ කියන්නේ අද දවසේ තුනුරුවන්ට තුන්දොර පූජා කරලා තුනුරුවන් වෙනුවෙන් හිතන තුනුරුවන් ගැන මෙනෙහි කරන තුන්දොරින් වැඩ කරන අපි නෙමෙයි ඉන්නේ. එතකොට හැම වෙලාවෙම අපි කන්නයි බොන්නයි පටන් ගත්තාම අපිට ඒ සඳහා කාලය අඩු වෙනවා. දැන් අපි ගෙදර ඉන්නකොට නම් උදේටත් කනවා, දවල්ටත් කනවා. උදේයි දවාලේ අතර තව පාරක් කනවා. ඊට පස්සේ රැයට කනවා. ඊට අමතරව හවස කනවා. මේ විදිහට කෑම ගොඩයි. හැබැයි මේ දවස්වල නම් පින්වත්නි ලංකාවේ අපේ ශ්‍රී ලංකාවේ තුන් වේල හරියට කන්නේ හිර ගෙදර ඉන්න මිනිස්සුયો විතරයි. අපේ ගිහි ගෙවල් වල අපේ දායක කාරකාදීන්ට තුන් වේල හරියට ආහාරයට ගන්න බැරි තත්වයක් නේ අද වර්තමාන රටේ තියෙන්නේ. එතකොට මේ සීල් සමාදන් වීම ගැනයි අපි අද මේ පැහැදිලි කරන්නේ. විකාල භෝජනා සිල්පදයේ නෙවෙයි වැදගත් වන්නේ ඒ කනුව ඉඳගෙන තමන්ගේ ජීවිතයට සකස් කරගන්න එක. ජීවිතය තුනුරුවන්ට පූජා කරන එකයි අද කරන්නේ. එතකොට පින්වත්නි ඊගාව සිල්පදේ අර ටිකක් දිග එක. නච්ච ගීත වාදිත විසූක දස්සන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂණට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන එක. මම මේ තේරුම කියන්න හදන්නේ. එතකොට ඔබට තේරෙයි අද අපි සීල් අරන් ඉන්නේ කියලා. නච්ච කියලා කියන්නේ පින්වත්නි නැටීම. නර්තනය. නර්තනය කියන්නේ අපේ බෞද්ධ සමාජය තුළ තියෙන හොඳ කලාංගයක්. කලා නිර්මාණ අංගයක් නැටීම. එතකොට නැටීම කියලා කියන එක අපිට අවශ්‍යයි. කලාංගයක් සෞන්දර්ය අංශයේ පෝෂණය වෙන අංශයක්. හැබැයි අෂ්ටාංග සීලයේ සමාදන් වෙලා තුනුරුවන්ට තුන්දොර පූජා කරලා
තුනුරුවන් පිළිබඳ මනසින් හිතන දවසේ අද නටන්න බෑ. අද දවසේ නටන්න තහනම්. අනිත් දවස්වලට පංචශීලයට මේක නෑ. අෂ්ටාංග සීලයේ දවසේ ධර්මශාලාවේ පන්සලේ නටන්න ගියොත් සිතුවිලි වෙනස් වෙනවා. අපි දැන් මේ වෙන ආධ්‍යාත්මික ගමනක් යන්නේ. ගීත දෙවෙනි වචනේ. ගීත ගායනා කියන්නේ අපේ රටේ තියෙන අපේ සංස්කෘතියේ තියෙන බෞද්ධ සමාජයේ තියෙන හොඳ කලාංගයක්. ඒක වැදගත්. කලාංගය. එතකොට සීල් සමාදන් වෙලා ගීත ගායනා කරන්නේ නැහැ. ඒවට යන්නේ නැහැ. හැබැයි සීල් සමාදන් වෙලා බුදු ගුණ ගීයක්, දහම් ගුණ ගීයක්, සංඝ ගුණ ගීයක් වගේ දෙයක් ගායනා කරාට වරදක් නැහැ. අපි එදා දවස මේ තුනුරුවන්ට පූජා කරපු දවස. වාදිත. වාදිත කියලා කියන්නේ වාදන භාණ්ඩ, ඉන්ස්ට්‍රුමන්ට් ප්ලේ කරන එක. ඒකත් අපි එදාට ගන්නෙ නැහැ. ඒක අපේ වටින කලාංගයක් තමයි. අපේ බෞද්ධ සමාජයක අනුමත කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ ඒක අනුමත කරලා තියෙනවා. හැබැයි සීල සමාදන් වෙච්ච දවසට ඒව පාවිච්චි කරන්නේ නැහැ. අපේ වැඩේට බාධාවක් වෙන නිසා. මොකද අපේ වැඩි මනස ශික්ෂණය කරන එක, හිත සංවර කරන එක, හිත තැන්පත් කරගන්න එක තමයි අපි එදාට කරන්නේ. වාදිත විසූක දස්සන. විසූක දස්සන කියලා කියන්නේ මූණෙන් කතා කිරීම. ඇඟෙන් කතා කිරීම. අතින් පයින් කතා කිරීම. ඒ කියන්නේ කතා කරන එන්න, යන්න. එහෙම කියලා අපි කතා කරන්නේ. ඒවට කියනවා උසුළු විසුළු කිරීම කියලාත්. එක එක්කෙනාට ඇද කරන ඒවා. එක එක්කෙනාට අපි සමාජ හැටියට කියනවා හින් පාස් කරන ඒවා. අනිත් එක්කෙනා අපහාසයට ලක් කරන ඒවා. එහෙම කරන්න හරි දක්ෂයිනේ අපේ බෞද්ධ අය. මාර දක්ෂයි. එතකොට ඒව කරන්න වෙනද කලාට වෙනදත් හොඳ නෑ තමයි. අද කොහොමවත් හොඳ නෑ. අනික සීල සමාදන් වෙච්ච කෙනෙක් අතින් එහෙම මූණෙන් ඇස් වලින් කන් වලින් එහෙම කතා කරන්නේ නෑ. වචනෙන් විතරයි කතා කරන්නේ. අනික කතා කරනවා බොහොම අඩුයි. සීල් සමාදන් වෙච්ච දවසට කතා කරනවා නම් බුදු ගුණ වචනයක්. හිතනවා නම් බුද්ධ රත්නය ගැන. විසූක දස්සන. ඊගාවට අනිත් සිල්පදෙන් ගත්ත කෑල්ල. මාලා ගන්ධ, මල් ගඳ විලවුන්. ඒ කියන්නේ සුවඳ වර්ග. දැන් සුවඳ වර්ග ඇඟේ තවරන එක අපි කරනවා. නමුත් සීල සමාදානයේ එනකොට සීල් සමාදන් වෙනගෙන පේවි සීල් සමාදන් වෙනවා. සීල් සමාදන් වෙනකොට කියන්නේ අපි පේවි සීල් සමාදන් වෙනවා කියලා. ඒ කියන්නේ පේ වෙනවා කියන්නේ සූදානම් වෙනවා. සීල් සමාදාන සඳහා කොණ්ඩේ පිළිවෙලක් කරගෙන උකුණු පිළිවෙල ඉන්නවා නම් ඒවා අයින් කරගෙන ඇඟපත පිරිසිදු කරගෙන දත් ටික මැදගෙන ඇඟ හොඳට පිරිසිදු කරගන්න. එතකොට එදාට කොණ්ඩේ ඩයි කරන්න ඒවට මේවට යන්නෙත් නේ ගොඩක් වෙලා. අපි ඇත්ත ස්වභාවය ඇත්ත ජීවිතය ගැන හිතන එකනේ මේ සීල් සමාදානය කියලා. ඇත්තට මෙතන තියෙන බෞද්ධ දාර්ශනික කරුණ බලන්නකො පින්නවත් නේ. ඇත්ත අපි ගැන හිතන එක. අනිත් දවස් වලට මේක එච්චරම අවධාරණය කරන්නේ මෙදා දවසේ හිතට හරියට දැනුම් දෙන්න ඕන මේ වගේ මේ විදිහයි කියලා. ඒ නිසා සෑන් පවුඩර් ගාගෙන සුවඳ විලවුන් තවරගෙන එන්නේ. මොකද එහෙම ආවම ඒ සුවඳත් එක්ක මනස වෙන වෙන පැතිවලට යනවා. දැන් එක එක සුවඳ වර්ගත් එක්ක පින්වත්නි අපේ ජීවිතය සම්බන්ධයිනේ. සමහර වෙලාවට සුවඳ අපේ ජීවිත එනකොට අපිට පරණ දෙයක් මතකෙට එනවා. පැරණි මතකයක් එනවා. එහෙම නැත්නම් පැරණි සිද්ධියක් මතක් වෙනවා. එතකොට මේ සුවඳ ඒවා ගඳ දේවල් ඒවත් එක්ක අපේ ජීවිතය හරි සම්බන්ධයි. එතකොට මේ මනස සංවර කරගන්න, තැන්පත් කරගන්න අමාරුයි. මනස සංවර කරගන්න, තැන්පත් කරගන්න අමාරුයි. එතකොට මේ මනස සංවර කරගන්න, තැන්පත් කරගන්න ලේසි විදිහට තමයි මේ වැට බඳින්නේ. ඒකයි මේ කියන්නේ පැහැදිලි කරලා මේ කියන්නේ මාලා ගන්ධ විලේපන. විලේපන කියන්නේ ඇඟේ තවරන જાති. දැන් අපේ ඉස්සර සමාජයේත් අද සමාජයේ බොහොම බහුල වශයෙන් සෙන්ට් වර්ග කියලා කියන්නේ කොලොන් වර්ග කියන්නේ එකක්. ඇඟේ තවරන වර්ණ, තවරන තොල්වල, නාහවල, කටවල, ওই විවිධ තැන්වල තවරන ඒවට කියන්නේ විලේපන කියලා. බනපත ඒ විලේපනය කිරීමත් ඒකත් එදාට නෑ.
සීල් සමාදන් වෙච්ච දවසට නෑ. සීල් ගන්න දවස නැත්තම් ඒවා මාලා ගන්ධ විලේපන කියන්නේ වෙළඳ භාණ්ඩ. වෙළඳ සමාජයක්. වෙළඳ සමාජයේම තියෙන්න ඕන. ඒවා මානව අවශ්‍යතා. ඒ නිසා අද දවස ගැනයි මේ කියන්නේ. අෂ්ටාංග. ඒ කියන්නේ පංචශීලයේ සමාදන් වුණ ඔබ නෙවෙයි අද දවසේ ඉන්නේ. පංචශීලයේ සමාදන් වුණ ඔබට වඩා අද දවසේ වෙනස් කෙනෙක්. එතකොට ධාරණ මණ්ඩන විභූෂණ. විභූෂණ කියන්නේ පින්වත්නි රත්තරන්. රත්තරන්, මුතුමැණික්, ඒ වගේ දේවල්. එතකොට අපි මේ විභූෂණ කියනවා කනට තෝඩු දානවා, ඇඟිල්ලට මුදු දානවා. ඒවා ඕන. දැන් මගුල් මුද්ද එහෙම මගුල් මුද්දක් ජලවලා එන්නේ සීල් සමාදන් වෙනකොට. හැන්දෑවට ගිහිල්ලා තමයි ඒක සෙටල්මන්ට් එකකට එන්නේ. ඒක අවබෝධයෙන් කරන්නේ. අනිත් සහකාරය දැනුවත්ව කරන්නේ. හොරෙන් කරන එකක් නෙවෙයි. ඒ නිසා රත්තරම් පළඳගෙන චේන් කරේ දාගෙන කරාබු කනේ දාගෙන බලලු අතේ දාගෙන ඉනේ දාගෙන එහෙම පින්වත්නි සීල් සමාදන් වෙන සිරිතක් නැහැ. සීල් සමාදන් වෙන සිරිතක් නැහැ. සමායට ඔබට මේ ගැන අවබෝධයක් නැති නිසා අද එහෙමද දන්නේ. නමුත් මේකෙන් බලාපොරොත්තු වෙන දෙයක් තියෙනවා. මේකෙන් බලාපොරොත්තු වෙන්නේ අර තමන්ගේ කියලා කියන තමන් ශරීරය හැඩවැඩ කරන්න බාහිර යොදා ගන්න දේවල් සියල්ල අතහැරලා දාලා. ඇත්තටම මනසින් ආධ්‍යාත්මික වශයෙන් මනසින් ඒවා සංවර කරගෙන තැන්පත් කරගෙන එදාට වෙනම කල්පනා කරන දවස. වෙනම හිතන දවස. ජීවිතය ගැන අලුත් දේවල් හිතන්න උත්සාහ කරන දේවල්. පුංචි දරුවෝ නම් තමන්ගේ පාඩම් කරන පොත්පත් පාඩම් කරන දේවල් ගැන. තමන්ගේ මනස තමන් වැඩ කරන්නේ කොහොමද ඒවා. එතකොට මේ ධර්මදේශනා වැඩසටහන් සකස් කරලා තියන්නේ අර ඒ ඔබට ඔබේ මනස සකස් කර ගැනීමට පහසු වීම සඳහා ඒ විහාරස්ථානයේ ආගමික කටයුතු සංවිධානය කරන ඇත්තෝ. එතන මුලින් තිබුණේ Taman තනියම ආගමික පොතපත කියව ගන්න ක්‍රමයක්. නමුත් විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේලා වැඩ ඉන්නවා. ඒ වගේම අපේ මේ දායක ඇත්තන් එකතු වෙලා ඒ ඇත්තන් මේ කටයුතු වලට සහයෝගය දෙනවා. ඔබේ විහාරස්ථානයේ ඒ දායක මහතුරු දැන් මේ අපි සම්බන්ධීකරණය කරගත්ත මෙතුමා එහෙම ඊටමත් ශ්‍රද්ධාවෙන් උවමනාවෙන් ඒ වගේම දිගමඩුල්ලේ නායක හාමුදුරුවෝ ඊටමත් උවමනාවෙන් ඊටමත් කැමැත්තෙන් මේ කටයුත්ත කරන්නේ මේ මනස පිළිබඳව සිත පිළිබඳව සහ ජීවිතය පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමනේ. එතකොට ඒ අවබෝධය කියලා කියන්නේ අනිත්‍යතා දර්ශනයම නෙවෙයි. තමන්ගේ ජීවිතය ලස්සනට ගත කිරීම. තමන්ගේ ජීවිතයේ හැඩවැඩ විදිහින් ගත කිරීම. හිතේ තියෙන ඉරිසියාව අයින් කිරීම, ක්‍රෝධය අයින් කිරීම, මානය අයින් කිරීම, අධික මානය අයින් කිරීම, තණ්හාව අයින් කිරීම. එහෙමනේ. දැන් අපේ සමාජෙ ගත්තාම අල්ලපු ගෙදර මිනිස්සයා එයාගේ සල්ලි වලින් එයාගේ නිවස හදන්න වැලි ට්‍රැක්ටරියක් ගෙනත් දැම්මහම මෙහා ගෙදර ඉන්න මිනිස්සයාට ප්‍රෙෂර් වැඩි වෙනවනේ. ඉතින් ඔන්න බෞද්ධකම. එතකොට මීට වඩා සංවර වුණ තැන්පත් වුණ ජීවිතයක් සහ අවබෝධය ප්‍රඥාව වැදගත්. අවබෝධපූර්වක බව වැදගත්. ඒ සඳහා මිනිස්සුන්ට මඟ කියා දෙන දහමක් හැටියටයි බුද්ධ ආගම මුලට පැමිණෙන්නේ. එතකොට පින්වත්නි දැන් මේ සීල්පදේ බලන්න නච්ච ගීත වාදිත විසූක දස්සන මාලාගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂණ කියලා කියන කාරණා වලින් ඒ වැට බැඳලා තියෙනවා. ඒකට හේතුව ඒවා එපා කියන එක නෙවෙයි. අද දවසේ අපේ හිත අපේ මනස තුනුරුවන්ට පූජා කරපු තුනුරුවන්ට වෙන් කරපු තුනුරුවන් සමග ජීවත් වෙන්න හදාගත්ත දවසක් හින්දා අර මම මුලින් කිව්වා වගේ ඉස්සර නම් 4 පොයට සිල් සමාදන් වුණානේ. මේ සිල් සමාදන් වෙනවා කියලා කියන්නේ 8 සිල් වලට. අපේ පැත්තේ කියන්නේ සමාදන් වෙනවා කියලා. සමහරු කියන්නේ සිල් ගන්නවා කියලා. සිල් ගන්නවා කියනවට වඩා
සිල් සමාදන් වෙනවා කියන වචනේ තමයි ආගමික වචනේ. දැන් අපි යන්නේ 8 වෙනි සිල්පදයට. 8 වෙනි සිල්පදයේදී කිව්වේ උච්චාසයන මහා සයන වේරමණී සික්ඛාපදං සමාදේ. උස් ආසන. උස් ආසන. එතකොට පින්නත්නි උස් ආසනය කියලා කිව්වට කොච්චර උසද කියලා නැහැ. උස ආසනය කියලා කිව්වට කොච්චර උසද කියලා නැහැ. ඒ කොච්චර උසද කියලා බලා ගන්න අපේ සම්ප්‍රදායෙන් අපිට ඒක කියලා දුන්නා. අපේ සම්ප්‍රදාය තුළ කෙනෙකු උස ආසනය කියලා කියන්නේ තමන්ගේ දන හිසෙන් උඩ. ඒ කියන්නේ වැඩිහිටි මිනිස්සෙක් නම් එයාගේ දන හිස. පුංචි දරුවෙක් නම් එයාගේ දන හිස. එතකොට උස් ආසනය කියලා කියන එක ඒ පුජ්‍යලයන්ව ඒ පුජ්‍යල ස්වභාවය අනුව වෙනස් වෙනවා. උස්සාසනේ. අනිත් කාරණේ තව විදියකින් ගන්න පුළුවන් ධර්මාසනයට වඩා පහළින්. හාමුදුරන් වහන්සේ නමක් ධර්ම දේශනා කරනකොට ඒ ධර්ම දේශනාවට උඩින් වාඩි වෙලා ඉන්නවා නම් ඒ වගේ අයට බණ කියන්නත් එපාය කියලා බුදුබණේ කියලා දෙනවා. ඉතින් ධර්මාසනයට පහළින් උච්චාසයන කියලා කියන වචනේ ඔබ ධන හිසේ සීමාවෙන් තේරුම් ගන්න එක වඩා හොඳයි. වඩා සුදුසුයි. මහා සයනා කියලා කියන්නේ ටික සුව පහසු. වඩා සුව පහසු ආසනවල. දැන් පින්නත් බලන්න මෙතන තියෙන මනෝවිද්‍යාත්මක తত্ত্বය දැන් බුද්ධ ආගමේ උගන්වන්නේ මේ ශරීරයට දුක් දෙන්න කියන එක නෙවෙයි. සැප පහසු ආසනවල වාඩි වෙන්න එපා කියන එක නෙවෙයි මේ කියන්නේ. එහෙම ආසනවල වාඩි වීමත් සමග මනස වෙනස් වෙනවා. හිතට උඩඟුකම, හිතකට උජාරුකම, Tamanට අදාළ දැන් ওই සමහර ඔෆිස් වල එහෙම මහත්තුරු ගිහිල්ලා ඔෆිස් වල අධ්‍යක්ෂවරු ලොකු මහත්තුරු Taman ගිහිල්ලා Tamanගේ පුටුවේ වාඩි වුණාම වටේට ගහලා තියෙන පින්තූර අගමැති ජනාධිපති ඒවත් එක්ක Taman ලොකු බලයක් තියෙනවා කියලා ලොකු කමක් ඔලුවට ගන්නවා. ඒ වගේ අත්දැකීම් මට තියෙනවා හොඳට. ඔබටත් ඒ වෙති. මේ හොඳට කතා කර හිටී මිනිස්සයා පුටුවේ වාඩි වුණා ගමන් අලුත් මිනිහෙක් වෙනවා. ඒ අර මනසට එන මාන්නය. මනසට එන අධික මානය. මං ලොක්ෙක්ක මං පුළුවන් කියලා හිතනවා. දැන් බලන්න සමහර අය තනතුරක් හම්බුනහම හරි වෙනස් වෙනවා. සාමුදුරණන් සිවුර පෙරවනවත් වෙනස්, ගමන් කරන හැටිත් වෙනස්, කතා කරන හැටිත් වෙනස්. එහෙම ආමුදුරොත් ඉන්නවා. ගිහි අයත් ඉන්නවා. Tamanට තනතුරක් හම්බුනහම ඒක දරා ගන්න ශක්තියක් නැහැ. ඒකෙන් විසඥ වෙනවා. ඒ නිසා ඒගොල්ලන්ගේ ජීවිතවල වෙනස් චර්යා ලක්ෂණ එනවා. ගිහි පැවිදි දෙගොල්ලන්ගෙම බොහෝ වෙලාවට තියෙනවා. බොහෝ ගිහි ඇත්තෝ මේව අවබෝධ කරගෙන, බොහෝ පැවිදි ඇත්තෝ මේව අවබෝධ කරගෙන කටයුතු කරන අවස්ථාත් අපි දකිනවා සමාජයේ. එසේ කටයුතු කිරීමට මිනිසා හුරු කිරීමක් තමයි මේ වැඩි. මේ කරන්නේ. එතකොට බලන්න උච්චාසයන මහා සයන වේරමණී සික්ඛාපදං සමාදිය. උස් අසුන් වල විශාල අසුන් වල වාඩි වෙන්නේ නැහැ එදාට. මොකද එදාට ගොඩක් වෙලාවට අපේ ලංකාවේ නම් ගහක් යට ওই පන්සලක් අයිනේ ඔය හුළඟ එන තැනක පහසු බෝධීන් වහන්සේ ගාව චෛත්‍ය මළුව ගාව විහාරේ අයිංගර මුල්ලක පැත්තක තනියම ජීවිතය ගත කරන්න, තනියම කල්පනා කරන්න, තනියම ජීවිතයත් දහමත් සංසන්දනය කරන්න, තමන් ආමග සිද්ධ වෙච්ච අඩුපාඩු වැරදි මොනවද කියලා බලලා අඩුපාඩු වැරදි තියනං ඒවා හිතෙන් අයින් කරලා දාලා යහපත් අස්වැන්නෙන් අර බිම අපි වගා බිම සරුසාර කරන පොහොර දමන අලේ දමන දවස තමයි අද. තමන්ගේ අතින් වරදක් වෙලා තියෙනං වැරදි කරනවා ඒව අමතක කරලා දාන්න ඕන. තමන් කරපු නරක වැඩ අමතක කරලා දාන්න ඕන. ඒක තමයි බුද්ධ ආගම උගන්වන්නේ. ඒව තමන්ගේ මනසේ පුරෝගන ආයි හිතනවා එහෙම තියාගන්න එපා කියලායි බුද්ධ ආගම කියන්නේ. තමන් කරපු යහපත් වැඩ ආයි හිතන්න, නැවත හිතන්න කියලා ඒව හිතට දාගන්න. තමන්ට අනුන් තමන්ට කරපු නරක දේවල් තියෙනං ඒව අයින් කරන්න අද දවසේ. ඒව අයින් කරලා දාන්න. වෙන අය කරපු යහපත් වැඩ තියෙනවා නම් ඒව ඕන්නම් ඔලුවට ගන්න.
එතකොට මේ ඔළුව රීෆ්‍රෙෂ් කරන දවස තමයි අද. එතකොට පින්වත්නි ඔබට පේනවා ඇති දැනෙනවා ඇති මේ අෂ්ටාංග සීලය නෙවෙයි සීලය කියන්නේ. මේ සිල්පද 8 නෙවෙයි සීලය කියන්නේ. සිල්පද 8 සමාදන් වෙලා ඒ බාහිර පරිසරය හදාගෙන ඒ බිමේ ඒ මනසේ කරන යහපත් ක්‍රියා තමයි සීලය කියලා කියන්නේ. ඒ නිසා එදාට වෙනුවා නම් බුදු ගුණ වෙනුවාමය. තනුවා නම් තම හිත තනුවාමය. දෙනුවා නම් දන් පින් දෙනුවාමය. දිනුවා නම් පරලොව දිනුවාමය. අපි ගොඩක් හදන්න යන්නේ නැහැ. අපේ මනස, තමන්ගේ හිත ඉතින් කල්පනා කරනවා. ඇයි මට කේන්ති යන්නේ? ඇයි මට කේන්ති ගියේ? ඇයි මං කේන්ති ගන්නෙ? ඒවට හේතු මොනවද? කේන්ති ගන්න එක නිවැරදි ක්‍රමයේද? කේන්ති ගන්න එක වැරදි ක්‍රමයේද? කේන්ති ගත්තාම Tamanට යහපතක් වෙනවද? සමාජයට යහපතක් වෙනවද? දැන් මෙච්චර කල් ගතිපු කේන්ති වලින් සමාජයට යහපතක් වෙලා තියෙනවද? මට යහපතක් වෙලා තියෙනවද? මගේ ලොකුකම උඩඟුකම ගැන වැඩි වෙලා තියෙනවද? මගේ නිහතමානීකම වැඩි වෙලා තියෙනවද? හිතනවා ඔබ. හරි එක මොකද්ද වැරදි එක මොකද්ද කියලා ඔබ විශ්ින් තනියම ඉඳගෙන වෙනම ඉඳගෙන හිතනවා. එතකොට මේව හිතා අපි කරන්නේ බුද්ධ චරිතයට. බුදුරජාණන් වහන්සේගේ ජීවිතයට බුද්ධ චරිතය අපි දන්නවනේ. ඒවට සංසන්දනය කරනවා. මේ වගේ ප්‍රශ්නයක් ආපු වෙලාවේ බුදුරජාණන් වහන්සේ මොන වගේ විසඳුමකටද ගිහින් තියෙන්නේ? බුදුරජාණන් වහන්සේ නිහඬව ඉඳලා තියෙද? බුදුරජාණන් වහන්සේ කතා කරලා තියෙනවා. ඒ විදිහට අපේ ජීවිතයේ බුද්ධ චරිතයෙන් එක සංසන්දනය කරනවා. සංසන්දනය කරලා පින්වත්නි බුද්ධ චරිතයේ බුදුහාමගේ ජීවිතයේ තියෙනවා අපි ඇඩ් කරගන්නවා අපේ චරිතයට. අපි ඒවා අරගෙන අපේ චරිතයට එකතු කරගන්නවා. ඒකනේ අපි අනුගාමිකයෝ කියන්නේ. අපි තුනුරුවන් අනුගාමිකයෝනේ අපි. බුදුරජාණන් වහන්සේ කොපි කරනවා අපි. බුදුරජාණන් වහන්සේගේ යහපත් දේවල් කොපි කරලා අපේ ජීවිතයට ගන්න. අපේ ජීවිතයට ගන්නකොට අපේ ජීවිතේ නරක ගති අයිනට යනවා. ඒව ඉවත් කළා දාන්න. එතකොට අපි ඔබේ ජීවිතයේ තියෙන මාන්නාධිකකම් දැන් මේ හැම එකක්ම අපිට අවශ්‍යයි. මේ අකුසල ධර්ම කියලා කියන දේවල් මනසේ තිබුණට කමක් නැහැ. හැබැයි ඒවට ජීවත් වෙන්න වැඩිපුර අවස්ථා දීමයි හොඳ නැත්තේ. ඒවට ජීවත් වීම ඒවට පැලවෙන්න රෝපණය වෙන්න මනසේ අවස්ථා දීමයි හොඳ නැත්තේ. මමය කියන එක මාගේය කියන එක මනසේ තියෙනවා අපිට. ඒක කමන්නේ ඒක අවශ්‍යයි. තමන්ගේ දේවල් ආරක්ෂා කර ගැනීම තමන්ගේ දේවල් වලට ආදරය කිරීම ඒක අවශ්‍යයි. ඒ මතහරලා තමන්ගේ ජීවිතේ මතහරින්න බෑ. නමුත් එය සමාජ හිතකාමී වෙන විදිහට යහපත් වෙන විදිහට අපි ඒව සකස් කරගන්නේ කොහොමද කියලා හිතන්න වෙනවා. දැන් බලන්න පින්වත්නි අර තේරුකාණේ නායක හාමුදුරුවෝ පොතක් ලියලා තියෙනවා කෙලෙස් 1500 කියන. එතකොට මේ මනසේ අපේ තියෙන ලෝභ, ද්වේෂ, මෝහ කියන කෙලෙස් මුල් ඒවා අපිට අවශ්‍ය ප්‍රමාණයට තියාගෙන ඒ මුල් ලියලන්න නොදී පාලනය කර ගැනීමනේ අපි මේ ජීවත් වෙනවා කියන්නේ. ඒවා මුලින් උපුටා දැමීමෙන්නේ රහත් වෙලා නිවන් දකින්නේ. අපි දැම්ම ඒවා මුලින් උපුටා දමන්න යන්නේ නැහනේ. අපි ඒවා පාලනය කරගන්න යන්නේ. මේ සීල් සාෂ්ටාංග සීලේ සමාදන් වෙලා පංච සීලේ සමාදන් වෙලා විහාරස්ථාන ඇසුරු කරගෙන දරුමල්ලෝ හදාගෙන දරුමල්ලන්ට උගන්වමින් බණ දහම් අහමින් පරිත්‍යාග කරමින් උදව් උපකාර කරමින් තමනොත් ජීවිතේ කැප කරමින් ආදී වශයෙන් මේ කටයුතු කරන්නේ අර අකුසල ධර්ම පාලනය කිරීමනේ. ඒක තමයි බුද්ධ ධර්මයේ පාලනය කිරීම තුලින් තමයි නිට්ටාවට සුව කරන්න පුළුවන්. දැන් අපේ සමහර ඇත්තෝ හදිසියේ නිවන් දකින්න. එතකොට නිවන් දකින්න හදිසි තමයි අපි කැමති ඕන කෙනෙක් කැමති. නමුත් කරගන්නේ කොහොමද? සාමාන්‍ය පෙළ විභාගයේ ලිවීම සඳහා අවුරුදු 10ක් 11ක් ඉගෙන ගන්නවා.
එතකොට නිවන් දැකීම එක දවසේ එක මොහොතින් මාර හදිසියක් මේ භවයේදී. හදිසිය තිබියාවේ අපි කරන්න ඕන වැඩ කොටස කරන්න ඕන. මනස හුරු කරගන්න ඕන. සමාජයට හුරු වෙන්න ඕන. හිත තැන්පත් කරගන්න ඕන. මේ ආදී වශයෙන්. ඒ වගේ දේවල් සඳහා පින්වත්නි මේ ආර්ය උපෝසත සීලය ඊටාම වැදගත්. ආර්ය උපෝසත සීලය ඊටාමත් වැදගත්. දැන් අර විසාකාවට දේශනා කරපු සූත්‍රයක් තියෙනෝනේ ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිබඳව. ඒ මිනිස්සු හිතන විදි දැන් සමහර අය සිල් සමාදන් වෙලා සිල් ගත්ත දවසට කරපු වැඩවල ඇලෙනවා. සමහරලාට කාපු කෑමවල රස ගුණ ඒව ගැන හිතන්න යනවා. සමහර වෙලාවට එදා වෙන අයගෙන් වෙච්ච අඩුපාඩු පිළිබඳව හිතන්න යනවා. සමහර අය ඒ මොනවත් නැතුව තමන්ගේ ජීවිතයේ ජීවිත මල් දමට කිසියම් දෙයක් එකතු කරගන්න. කිසියම් දෙයක් එකතු කරගන්න. එතකොට දැන් බලන්න වෙන දවස්වල ඔබ පංචශීලයට අනුව පංචශීලයට අනුගතව ඔබේ ජීවිතය සකස් කරගත්ත ඔබ අද ඉන්නේ ඊට වැඩිය ගොඩක් ඉහළින්. අද දවසේ ඉන්නේ එදාට වඩා ගොඩක් ඉහළින්. දැන් බලන්න සාමණේරයන් වහන්සේ නමකට වඩා ටිකක් පහළින්. පංචශීල් සමාදන් වුණාට වඩා ගොඩක් ඉහළින්. සාමණේරයන් වහන්සේ නමකට ටිකක් පහළින්. ඇයි ටිකක් පහළින් කියලා කිව්වේ? සාමණේරයන් වහන්සේ නමක් සීල්පද 10ක් සමාදන් වෙනවා. ඔබ ඒ 10න් 9ක් සමාදන් වෙලා තියෙනවා. මොකද දෙකක් එකක් කරලා එකපාරට අරන් තියනවා ඔබ. එතකොට පංචශීලය ගත්තාම පංචශීලයට වැඩිය ඉහළට ගිහින් දෙන ගොඩක්. ඒ කියන්නේ සාමාන්‍ය පංචශීලයේ සමාදන් වුණ කෙනෙකුට වඩා ඔබේ මනසෙන් ඔබේ විශේෂත්වය පේන්න උත්සාහ ගන්න ඕනේ. ඔබේ වචනෙන් ඔබේ විශේෂත්වය පේන්න ඕනේ. ඔබේ කාය කම්ම වලින් කායික ක්‍රියාවලින් ඔබේ විශේෂත්වය පේන්න ඕනේ. එතකොට මේ විශේෂත්වය ඔබට පුළුවන් නම් සිල් පවාරණය උණයින් පස්සේ ගෙදර ගියාමත් වෙනසක් පෙන්වන්න ඔබ දිනු. සීලය කියලා කියන්නේ සීලය සඳහාම නෙවෙයි චර්යාව සඳහායි. සීලය තුල දැනුම සඳහාම නොව චර්යාව සඳහා. ඥානය ලැබූ ඥානය චර්යාවෙන් පේන්න ඕන. ලැබූ ඥානය චර්යාවෙන් පේන්න. ලැබූ සීලය ආගමික අධ්‍යාපනය තමන්ගේ චර්යාවෙන් පේන්න ඕන. හැසිරීමෙන් පේන්න. ඒක තමයි මුඛ්‍යාර්ථය. ඔබට තාම ඒ තත්වයකට එන්න අපහසු ඇති. ඔබට තාම එච්චරම ධර්මානුකූල ජීවිතයකට හුරු වෙන්න අපහසු ඇති. කමක් නැහැ. ඔබ ඒ උත්සාහය ගන්නවනේ. ඒ ඔබ ගන්න උත්සාහය තුල ඔබට කවදා හරි පුළුවන්. අර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කවුරු හරි කෙනෙක් Taman දන්නේ නැහැ කියලා දන්නවනම් ඒ දන්නේ නැහැ කියලා දන්න කෙනටත් පඬිතයා කියලා කියන්න පුළුවන් කියලා කියනවා. ඒ කියන්නේ එයා නොදන්නා බව දැන් සමහර ඉන්නෝ නොදන්නා බව දන්නවා. සමහර ඉන්නෝ නොදන්නා බව දන්නෙත් නැහැ. අර නොදන්නා බව නොදනී එහෙමයි භයානකයිනේ. නොදන්නා බව දන්න කෙනා කවදා හරි දවසක එයා නොදන්න දේ ඉගෙනගෙන දන්න කෙනෙක් බවට පත් වෙනවා. යෝ බාලෝ මඤ්ඤති බාල්‍යං යම්කිසි කෙනෙක් තමන් නොදන්න බව දන්නවද පඬිතෝ ආපිසේනසෝ එයාට පඬිතෙක් කියලා කියන්නත් පුළුවන්. දැන් මම මේ කාරණා මෙතින්දි කිව්වේ ඔබට අෂ්ටාංග සීලයේ සමාදන් වීම ඔබ ගන්නවනේ උත්සාහය. ඇත්තටම අෂ්ටාංග සීලයේ සමාදන් වෙන්න ගෙදරට එනකොට කොපි පොතක් ලියන්න පොතක්
අරන් එන එක හොඳයි. දැන් ඉතින් ලියන්න පොත් කොළ වලටත් වඩා ෆෝන් එකේම ලියා ගන්න පුළුවන් නේ. එදාට ෆෝන් එක සයිලන්ස් දාලා වගේ තියෙන එක හොඳයි. නැත්තම් වෙන වෙන කතා වලට බර වෙනවනේ. ඒකෙන් ලියන්න පුළුවන් තමන් කරපු දේවල්. කරපු යහපත් ටික ලියන්න පුළුවන්. තමන්ට වැටහුණු කරුණු තමන්ට වැටහුණු දේවල් ඒක ලියන්න පුළුවන්. පස්සේ දවසක බලන්නත් පුළුවන්. තමන්ට වැටහිච්ච තමන් බණට අහපු දේවල් ලියන්නත් පුළුවන්. දැන් මට හම්බුණා එක උපාසකම්ම කෙනෙක්. ඔය බණ ගැන කියනකොට එයා මට මගේ ධර්ම දේශනාවක් රූපවාහිනිය අහලා එයා කතා කරේ මට ලියුමක් එවලා තිබුණා මේ එයාගේ පින් පොතක් තියෙනවා ඒ පින් පොතේ එයා අහපු බණ ඔක්කොම ලියලා තියෙනවා. ඒ කියන්නේ හාමුදුරුවෝ කිව්ව විදිහටම නොවෙන්න පුළුවන්. ඒ කියපු සූත්‍රයේ එයාට තේරුණ විදිහට එයා ලියනවා. එයා ලියලා තියෙනවා. ඒක හරි වටිනවා. දැන් ඔබෙන් ඇහුවතින් කවුරු හරි කෙනෙක් ඔබ ධර්ම දේශනා කීයක් දැනට ශ්‍රවණය කරලා තියෙනවද කියලා දන්නේ නැහැ. ඔබ කී පාරක් ජීවිතයේ අෂ්ටාංග සීලය සමාදන් වෙලා තියෙනවද කියලා දන්නේ නැහැ. ඉතින් දෙන්න උත්තරේ දන්නේ නැහැ. ඉතින් තමන් කරන යහපත් ක්‍රියා ටික තමන්වත් දන්නේ නැත්තම් තමන් කරන හොඳ වැඩ ටික තමන්වත් දන්නේ නැත්තම් ඉතින් මොකද වෙන්නේ? දැන් සමහර කෙනෙක් නෑ අපි කරන හොඳ වැඩවල ලියාගෙන ඉන්න ඕනේ. අපි මිනිස්සුන්ට කිය පින්කම් කරන්නේ එහෙම කියලා කියනවා සමහර. ඒකත් එක අන්තයක්. තමන් කරන යහපත් වැඩ ටික තමන් ගාව ලේඛනයක් තියෙන එක හොඳයි. තමන් ගාව තියෙන ලේඛනේ කියවුවාම තමන්ට තමන් කවුද කියලා තේරෙනවා. ඒවා අනුන්ට පෙන්න ඒකට උජාරු වෙනවද නැද්ද කියන එක වෙන කතාවක්. වෙන අයට කියා පුරාජේරුව කියා මාන්නය පෙන්නන එක වෙනම එකක්. ඒක කරන්නත් පුළුවන්. ඒක නකර තමන්ගේ ජීවිතේ සතුටු කරගන්න, තමන්ගේ ජීවිතයට සැහැල්ලුවක් ගන්න, තමන් කරපු යහපත් වැඩ ටික ලියන්න පුළුවන්. දැන් අපේ ගමේ උපාසකම්ම කෙනෙක් ඉන්නවා. එයා ගාව තියෙනවා පින් පොතක්. අපේ ජඹුරුගොඩ මහ පන්සලනේ. එතකොට මේ ආච්චි අම්මගේ පින් පොත කොපි කරනවා මුණුබුරා. ඉතින් මං ගමේ ගිහපු වෙලාවක මේ ආච්චි අම්මා මේ පොඩි පුතා මට ගෙනල්ලා එයාගේ පින් පොත පෙන්නනවා. මොකද ඒ ආච්චි අම්මගේ සිරිතක් තියෙනවා පින් පොත ලියලා ඒවා අපිට පෙන්නලා අපෙන් අස්සනකුත් ගන්නවා. මේක දැක්කා කියලා. ඒක ආච්චි අම්මගේ පුරුද්දක් හැටියට තිබුණා. එතකොට අර පොඩි පුතත් මොකද කරන්නේ? එයා පින් පොත ලියලා මට ගෙනත්. ඒකේ තියෙනවා ජඹුරුගොඩ පන්සලේ ලයිට් කන වලට බල්බ් දැම්මා. එහෙම කියලා. අර ආච්චි ලියපු එක ආච්චි වියදම් කරපු එක මේ දරුවත් ඒක ලියාගන්න. ඉතින් මම ඒකත් ඉතින් කියලා මේ හිනාත් වෙලා මේක අස්සනොත් කරලා දුන්නා. ඉතින් අර ආච්චි අම්මගේ ජීවිතය තුළ අපේ ජීවිතයට එන එළිය, සීයාගේ ජීවිතය තුළ අපේ ජීවිතයට එන ආලෝකය, එළිය. එතකොට මේව අපේ ජීවිතවලට හරි ආස්වාදජනකයි. නමුත් ඒ ආස්වාදජනක බව අපි මනසේ හදාගත්ත කොටු පවුරු හින්දා කඩාගෙන තියෙනවා. ඒකට අද වගේ දවසක තමන් ඇයි යත් එක ඉරිසියා කරන්නේ? ඇයි යත් එක තරහ වෙලා ඉන්නේ? ඇයි මං කතා කරන්නේ නැත්තේ යත් එක? ඇයි මං එයත් එක අමනාප වෙලා ඉන්නේ? එයා ඔයත් එක්ක අමනාප වෙලා ඇති. එයා හදන්න ඔයාට බෑ. එයා හදන්න ඔයාට බෑනේ. මොකද අම්මා තාත්තට හදන්න බැරි වුණ, පාසල් ගුරුවරුන්ටත් හදන්න බැරි වුණ අය ඔබට පුළුවන් ද හදන්න. නමුත් ඔබ එයා හදන්න යන්න ඕනත් නෑ. ඒක ඔබේ අදාළ කාර්යයකුත් නෙමෙයි. ඔබට ඔබ හැදෙන්න පුළුවන්. ඔබේ හිතේ තරහ නැතුව තියෙන්න පුළුවන්. ඔබට කතා බහ කරන්න පුළුවන්. ඔබට hina වෙන්න පුළුවන්. ඒව ගැන හිතන, ගැඹුරින් හිතන දවස තමයි අද දවස. පුරපසළොස්වක පොහොය. ඒ නිසා පින්වත්නි, මම අද ඔබට මේ ධර්ම දේශනාවේදී පැහැදිලි කරන්න උත්සාහ ගත්තේ අෂ්ටාංග සීලය නෙවෙයි සීලය. අෂ්ටාංග සීලය සමාදන් වෙලා කරන වැඩයි සීලය. ඔබ කරපු වැඩ මොනවද, නොකළ වැඩ මොනවද කියලා ඔබ ලියා ගන්න. ඔබට තව ගොඩක් කල් තියෙනවා. ඔබට මට මේ සංසාරේ තව ගොඩක් කල් තියෙනවා. ඔබ මම මේ සංසාරේ මේවා කරමින්, පින්කම් කරමින්, මේවා ලියා ගනිමින්
මේවා හිතමින් අපි මේ ගොඩක් දුර යන්න තියෙනවා අපිට. මේක දුර බැහැර ගමනක්. ඒක දුක් පිරුණු ගමනක් නෙවෙයි. අවබෝධපූර්වක ගමනක්. දුර බැහැර ගමනක්. අවබෝධයෙන් යා යුතු ගමනක්. ඉතින් මේ සඳහා අපිට ඉඩකසර ඉඩහසර අද මේ ධර්ම දේශනාමය පින්කමට අපිට දායකත්වය ලබා දුන්නේ අපේ හිතවත් අජිත් තිසේරා මහත්මයා, දිනුෂා තිසේරා මහත්මිය, මිනුර තිසේරා පුතා, මිනුරි තිසේරා දුව කියලා කියන ඒ තිසේරා පවුලේ ඇත්තෝ. ඒ ඇත්තන් පිළිබඳවත් අප සිහිපත් කරන්න ඕන. ඒ වගේම ඒ ඇත්තන්ගේ සම්බන්ධකම අනුව ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ඒ අපේ හිතාදර මැතිතුමා, එතුමා බොහොම කාරුණිකව මේ කරුණ අපිට පැහැදිලි කරලා දුන්නා. ඒ වගේම අපේ දිකා මඩුල්ලේ නායක හාමුදුරුවෝ ඉතාම හොඳින් මේ කාරණා පැහැදිලි කළ ධර්ම දේශනාවක් කරලා දෙන්න කියලා. එතකොට මේ පින්කමට සම්බන්ධ වුණ අපේ මේ කැමරාකරණයෙන් සහභාගී වුණ අපේ මහත්තුරු, ඒ වගේම මේ සඳහා නොඑක ආකාරයෙන් උදව් උපකාර කර අපේ කල්යාණ මිත්‍රයෝ, ඒ වගේම මේ විහාරස්ථානයේ මෙතන මේ පටිගත කිරීම සඳහා අවස්ථාව ලබා දුන්න අපේ සංඝ රක්කිත හාමුදුරුවෝ ඇතුළු මේ සියලුම ඇත්තන් මහ පිරිසක් සිහිපත් කරන්නට ඕන. එතකොට අද ඇසලපුර පසළොස්වක පොහෝ දවසේ ඔබ කිසියම් දෙයක් ඉගෙන ගන්නට ඇති කියලා මම කල්පනා කරනවා. ඇත්තට මේ වගේ ධර්ම දේශනාවලට අමතරව ජනතාවට කියවතු පුංචි කාරණා පැහැදිලි කරලා දෙන්න මම ගොඩක් වෙලාවට දැන් අවධානය යොමු කරලා තියෙනවා YouTube එකට. YouTube එකේ අපේ තිබෙනවා යම් වැඩසටහන් ආගමික. නිසා ඔබට සමහර වෙලාවට මගේ YouTube නාලිකාවක් තියෙනවා ආගමික කරුණු පැහැදිලි කරන නමස්කාර කියලා. නමස්කාර YouTube channel එක තුලිනුත් ඔබට මම හමු වෙන්න පුළුවන්. පාතේගම හාමුදුරුවෝ කියන YouTube නාලිකාවෙනුත් හමු වෙන්න පුළුවන්. මේ වගේ ධර්ම කරුණු ඔබට තව පැහැදිලි කරලා දෙන්න ඒ වගේ දේවල් අපිට යොදාගෙන තිබෙනවා. සා විශේෂයෙන්ම දැන් මේ වෙලාවේ කල්පනාවට ගන්න අද දවසේ මේ සිද්ධ කරගත්ත සියලුම පුණ්‍ය මහිමයන් ලෝකයේ ශාසනය ආරක්ෂා කරන අපව ආරක්ෂා කරන සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාටත් මිය පරලෝකීය ඥාතීන්ටත් අපි අනුමෝදන් කරනවා. විශේෂයෙන්ම තමන්ගේ නමින් නැසීමේ පරලෝකීය අද මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරන ඇත්තන්ගේ නමින් නැසීමේ පරලෝකීය, ඒ වගේම විශේෂයෙන් මේ ධර්ම දේශනා සම්බන්ධීකරණය කරපු අපේ ඕස්ට්‍රේලියාවේ අපේ හාමුදුරන්ගේ දායක මහත්මයා, ඒ වගේම ඒ හාමුදුරුවන් මේ ධර්ම ශ්‍රවණය කරන ඔය ඇත්තන් සියලුම අයගේ නමින් නැසීමේ පරලෝකීය සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කරනවා. ඒ සියලුම ඇත්තෝ මේ පින් අනුමෝදන් වෙත්වා කියලා කල්පනා කරගෙන සාදුකාරයක් දෙනවා. ලෝකයේ ශාසනය ආරක්ෂා කරන අපව ආරක්ෂා කරන සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාටත් මේ පින් අනුමෝදන් කරන දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. ඊතා ඉක්මනින් ශ්‍රී ලංකා දිවයින යථා තත්වයට පත් කරන්නට දෙවියන්ගේ ආශිර්වාදයේ රැකවරණය ලැබේවා. ඒ වගේම ඔය ඇත්තන්ගේ ජීවිත, ඔය ඇත්තන්ගේ දුවා දරුවෝ, ඒ වගේම හිසේ සිට දෙපතුල දක්වා ඇතිවන සියලු රෝග, සියලු දෝෂ, සියලු හිංසා පීඩාදිය දුරින් දුරු වේවා. ග්‍රහ දෝෂ, ග්‍රහපල, ග්‍රහබල, ග්‍රහතරු වලින් පැමිණෙනා වූ සියලු ග්‍රහ විස දුරින් දුරු වේවා. සියලු දෙවියෝ පින් අනුමෝදන් වෙත්වා කියලා කල්පනා කරගෙන සාදු කියන්න. සියලු දෙනා වැඳ ගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං.